ආයුබෝවන් ද පේපර් මාස්ටර් අපගේ නවතම YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යයන පොදු ජාතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2018 අගෝස්තු ගිණුම් කරන 2 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20ක ප්‍රශ්නයක්. අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. සාමාන්‍ය ප්‍රශ්නයක් කියවන කලින් අපි දැනගෙන ඉන්න ඕනේ එම ප්‍රශ්නය ඇසුරෙන් අපිට පිළිතුරු සපයන්න තියෙන්නේ මොකද්ද කියලා. අපි දැන් බලමු අපෙන් බලාපොරොත්තු වෙන පිළිතුර මොකද්ද කියලා. අවශ්‍ය වන්නේ LKS 1 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ප්‍රමිතියට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත හිරුක පොදු සමාගමේ පහත සඳහන් මූල්‍ය ප්‍රකාශන සටහන් ද ඇතුළුව පළවෙනි එක 2018 331 දිනෙන් අවසන් වර්ෂ සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. දෙවෙනි එක 2018 331 දිනෙන් අවසන් වර්ෂ සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. තුන්වෙනි එක 2018 331 දිනට මූල්‍ය ප්‍රකාශනය. හරි. අපි පළමුවෙන්ම ආදායම් ප්‍රකාශය පිළියෙල කරමු. සාමාන්‍යයෙන් සමාගමක අවසාන ගිණුම් පිළියෙල කරන්න පටන් ගන්න ඕනේ අතිරේක තොරතුරු වල ඉඳලා. අපි දැන් බලමු පළවෙනි අතිරේක තොරතුරු මොකක්ද කියලා. 2018 331 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී පහත සඳහන් ගැළපීම් කළ යුතු වේ. පළවෙනි එක තොග වර්ග 3කින් සමන්විත වන අතර 2018 331 දිනට ඒවායේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධියගේ පහත පරිදි වේ. අපි දීලා තියෙනවා එක් එක් තොග වර්ගයේ පිරිවැය ශුද්ධ උපලබ්ධියගේත්. අපි දන්නවා LKS 2 තොග ප්‍රමිතියට අනුව ව්‍යාපාරික තොගය අගය කරන්නේ කොහොමද කියලා. LKS 2 කියනවා තොගයක් අගය කරන්න ඕනි පිරිවැය හා ශුද්ධ උපලබ්ධිය අගය යන දෙකෙන් වඩා අඩු අගයකට කියලා. මොකද මේ ශුද්ධ උපලබ්ධිය අගය කියන්නේ? ශුද්ධ උපලබ්ධිය කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී භාණ්ඩ තොගයක් විකිණිය හැකි මිල. හැබැයි අපි එම මිලෙන් අඩු කරන්න ඕනේ එම භාණ්ඩ තොගය විකිණීම වෙනුවෙන් මොකක් හරි පිරිවැයක් දරන්න ඕන නම් අපි ඒක අයින් කරන්න ඕන. එතකොට අපි රේනවා එම භාණ්ඩ තොගේ ශුද්ධ උපලබ්ධිය අගය. අපිට අතිරේක තොරතුරු වලින් කියනවා හිරුක ප්‍රදු ව්‍යාපාරයේ අවසාන තොගය කිරි, හාල්, සීනි වලින් සමන්විත වෙනවයි කියලා. එක් එක් වර්ගයේ පිරිවැය ශුද්ධ උපලබ්ධියගත් අපිට දීලා තියෙනවා. අපි බලමු පළවෙනිම කිරි. කිරි වල පිරිවැය 4200යි ශුද්ධ උපලබ්ධියගේ 4400යි. එතකොට අපි කිරි අගය කරන්න ඕනේ පිරිවැයට. මොකද පිරිවැය අඩුයි ශුද්ධ උපලබ්ධියගේට වඩා. දෙවෙනි එක හාල්. හාල් වල පිරිවැය 2500යි ශුද්ධ උපලබ්ධියගේ 2100යි. ඒ කියන්නේ අපි ගාව තියෙන හාල් වල ශුද්ධ උපලබ්ධියගේ අඩුයි පිරිවැයට වඩා. එතකොට අපි හාල් අගය කරන්න ඕනේ ශුද්ධ උපලබ්ධියගේට. ඒ කියන්නේ 2100ට. සීනි. සීනි වල පිරිවැය 3800යි ශුද්ධ උපලබ්ධියගේ 3900යි. සීනි අපි එතකොට පිරිවැයට තමයි අගය කරන්න ඕනේ. අපි දැන් දන්නවා අපේ හාල් වල විතරක් පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ රුපියල් 400කින් අඩුයි කියලා. දැන් අපි මොකද කරන්න ඕනේ? තොග අගය රුපියල් 400කින් කපා හරින්න ඕනේ. එතකොට අපි තොගේ අඩු කරනවා රුපියල් 400කින් වෙනත් වියදම් යටතේ සටහන් කරනවා තොග අගය කපා හැරීම කියලා රුපියල් 400ක්. හරි. දැන් අපි බලමු අතිරේක තොරතුරු අංක 2. ප්‍රවර්තන වර්ෂය සඳහා පරිපාලන වියදම් පහත අයිතම් වලින් සමන්විත වේ. ගෙවූ වැටුප්, ETF, අධ්‍යක්ෂක ගාස්තු, විගණන ගාස්තු, ෂෙයා වියදම. අතිරේක තොරතුරු අංක 3 පරිපාලන වියදමේ අඩංගු වැටුප් නිරූපණය කරනුයේ සේවකයන්ට ගෙවූ ශුද්ධ වැටුපය. ශුද්ධ වැටුප් ගණනය කර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට කරන ලබන දායකයේ අඩු කිරීමෙන් පසුය. සේවක අර්ථසාධක අරමුදලට සේවය හා සේවකයාගේ දායකයේ පිළිවෙලින් 15% හා 10% වේ. කෙසේ වුවද සේවක අර්ථසාධක අරමුදලට ප්‍රවර්තන වර්ෂය සඳහා සේවය සහ සේවකය දායකත්වයේ ශ්‍රී ලංකා මහා බැංකුවට ගෙවා නොමැති අතර
එය ගිණුම් පොත්වල සටහන් කර නොමැත. හරි. මෙතන දැන් ගෙවූ වැටුප්වල තියෙන්නේ ශුද්ධ වැටුප. අපි දන්නවා අපි ගිණුම්ගත කරන්න ඕනේ දල වැටුප කියලා. සේවකයයි දායකයයි කියන 10% අපි වැටුප් වලට ඇතුළත් කරන්න ඕනේ. ශුද්ධ වැටුප 2790න් බෙදලා 10න් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට නම් රුපියල් 300ක් අපි රුපියල් 300 පරිපාලන වියදම් යටතේ ගෙවූ වැටුප් කියලා සටහන් කරන්න ඕනේ. උතර අපි ගාව තියෙනවා ප්‍රවර්තන වර්ෂයේදී සේවකයාගේ හා සේව්‍යයාගේ දායකත්වය ගෙවලත් නැහැ, ගිණුම්ගත කරලත් නැහැ කියලා. වැටුප් වල වටිනාකම අපි දන්න රුපියල් 3000යි. 15% තමයි සේවකයාගේ කොටස. එතකොට 3000 15%න් වැඩි කරාම ඒ කියන්නේ 450 සටහන් කරන්න ඕනේ පරිපාලන වියදම් වල EPF කියලා. මොකද අපි ඒක තවම ගෙවලත් නැහැ. සටහන් කරලත් නැහැ කියලා තියෙනවා. ඊට අමතරව සේවකයාගේ 10%යි සේවකයාගේ 15%යි දෙකම අපි වගකීමක් ලෙස සටහන් කරන්න ඕනේ. ඒ කියන්නේ 3000න් වැඩි කරන්න ඕනේ අපි 125න්, ඒ කියන්නේ 750ක් අපි සටහන් කරන වෙනත් ගෙවිය යුතු දෑ යටතේ EPF කියලා සටහන් කරන්න ඕනේ. හරි. දැන් අපි 4 වෙනි තොරතුරට මොකක්ද කියලා බලමු. හතරවෙනි තොරතුරු විදිහට දීලා තියෙන දීපල පිරිත හා උපකරණ හා එහි සමුච්චිතය ෂය. පස්වෙනි තොරතුරු භාණ්ඩ බෙදා හැරීම සඳහා මෝටර රථය භාවිතා කරන අතර අනෙකුත් සියලුම දීපල පිරිත හා උපකරණ අයිතම පරිපාලන කටයුතු සඳහා භාවිතා කෙරේ. ෂය කළ හැකි සියලුම වත්කම් සරල මාර්ග ක්‍රමයට ෂය කෙරේ. ප්‍රවර්තන අවශ්‍ය සඳහා ෂය වෙන් කර ඇත. අතිරේක තොරතුරු අංක 6 ව්‍යාපාර ඉඩම 2015 3.31 දිනට ප්‍රථම වරට රුපියල් මිලියන 25.5කට පත්‍යාගනය කරන ලදී. 2018 3.31 දින රුපියල් මිලියන 19.5කට මෙම ඉඩම දෙවන වරට පත්‍යාගනය කර ඇති අතර එය මෙතෙක් ගිණුම්ගත කර නොමැත. හරි. එතකොට දීපල පිරියත හා උපකරණ යටතේ ඉඩම් වල ආරම්භක ශේෂය තියෙනවා අපේ මිලියන 25.5. එතකොට අපිට කියනවා ඉඩම් ප්‍රත්‍යාගන්න. එතකොට අපි කියලා දෙනවා ඉඩම් ප්‍රත්‍යාගන්නේ ගිණුම්ගත කරලා නැහැ කියලා. එතකොට ඉඩම් ප්‍රත්‍යාගන්නේ මිලියන 19.5. ඒ කියන්නේ මිලියන 6ක් අඩු කරන්න ඕනේ. අපි ප්‍රත්‍යාගන්නේ කියලා මිලියන 6ක් අඩු කරනවා. එතකොට අපිට මිලියන 19.5ක් එනවා. කොහොමද අපි මේක සටහන් කරන්න ඕනේ? ඉඩම් ප්‍රත්‍යාගන්නේ කියලා මිලියන 6ක් බැර කරන්න ඕනේ ඉඩම් ගිණුමට. අපිට ශේෂ පරීක්ෂමට ගියොත් අපිට බලා ගන්න පුළුවන් 2017 4.1 දිනට ඉඩම් ප්‍රත්‍යාගන්න සංචිතයේ තියෙනවා මිලියන 5ක. එතකොට 2017 4.31 දිනට 4.1 දිනට ඉඩම් ප්‍රත්‍යාගන්න සංචිතයක් තියෙනවා රුපියල් 5000ක. එතකොට අපි කරන්න ඕනේ ඉඩම් ප්‍රත්‍යාගන්න සංචිතය හර කරනවා රුපියල් මිලියන 5කින්. ඉතුරු රුපියල් මිලියනේ වෙනත් වියදම් යටතේ ඉඩම් ප්‍රත්‍යාගන්න අලාභ කියලා අපි සටහන් කරන්න ඕනේ. හරි. 6 වෙනි අමතර තොරතුරු අපි බැලුවා. දැන් අපි යමු 7 වෙනි අමතර තොරතුරට. රුපියල් මිලියන 4ක් පිරිවැය වූ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම 2018 3.31 දින අවසන් වර්ෂයේ අවසන් කරන ලද අතර නව ගොඩනැගිල්ලට අදාළව ගැලපුම් නිසි පරිදි ගිණුම්ගත කර ඇත. ඒ කියන්නේ අපිට මේ වර්ෂයේ සුළුදී ගොඩනැගිලි එකතු කිරීමක් තියෙන මිලියන 4ක. එතකොට ආරම්භක ශේෂය වෙන්නේ මිලියන 24ක්. හරි. 8 වෙනි අතිරේක තොරතුරු. පිරිවැය මිලියන 2.5ක් වූ මෝටර රථයක් 2018 3.31 දින රුපියල් මිලියන 1.5කට විකුණු ලදී. මෙම මෝටර රථය 2016
ඔක්තෝබර් 1 වෙනි දින මිලදී ගන්නා ලදී. මෙම විකිණීම නිසි පරිදි ගිණුම්ගත කර ඇති අතර මෝටර් රථය විකිණීමෙන් ලද අලාභය බෙදා හැරීමේ පිරිවැය යටතේ සටහන් කරලා තියෙනවා. එතකොට අපිට කියනවා මෝටර් රථ ඉවත් කිරීමක් 2500ක ඒක ඉවත් කරාට පස්සේ තමයි 16500ක් තියෙන්නේ කියලා. එතකොට මේ මෝටර් රථ මිලදීගෙන තියෙන්නේ 2016 ඔක්තෝබර් 1 වෙනිදා. විකුණලා තියෙන 2018 මාර්තු 31 වෙනිදා. ඒ කියන්නේ වසර එකහමාරක් අපි ෂෙයා සඳහා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 750ක් ෂෙයා සඳහා වෙන් කරලා තියෙනවා. අපි දැන් ගන්න කරලා බලමු මේකෙන් අපිට ලාභයක්ද අලාභයක්ද වෙලා තියෙන්නේ කියලා. ගානේ කියලා තියෙනවා මේ යට මේකෙන් අපිට අලාභයක් වෙලා තියෙනවා කියලා. අපි බලමු කීයක්ද ලාභය කියලා. විකුණුම් මිල අපේ එනවා 1500ක්. අපි ගත්තේ 2500කට ෂෙයාට විදියට අපි 750ක් ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ ෂෙයා ඉවත් කරාට පස්සේ වටිනාකම 1750යි. එතකොට මේක අපිට රුපියල් 250ක ලාභයකට තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි 1750ක් වටිනා මෝටර් රථයක් විකුණලා තියෙන 1500කට. ඒ කියන්නේ අපිට රුපියල් 250ක ලාභයක් තමයි වෙලා තියෙන්නේ. එතකොට අපි බෙදා හැරීමේ පිරිවැය යටතේ මෝටර් රථ විකිණීමේ අලාභය විදිහට 250 සටහන් කරලා තියෙනවා. අපි ඒක එතනින් ඉවත් කරලා වෙනත් වියදම් යටතේ මෝටර් රථ විකිණීමේ අලාභය කියලා 250 සටහන් කරන්න ඕනේ. හතරේ තොරතුරු අංක 9. වර්ෂය තුලදී වෙනත් කිසිදු දේපල පීඩිත උපකරණයක් අත්පත් කරගෙන හෝ ඉවත් කිරීම සිදු නොවිය. හරි. දැන් අපි බලමු දේපල පීඩිත හා උපකරණ සටහන සම්පූර්ණ කරන්න. කාර්යාල උපකරණ ආරම්භක ශේෂය 10000යි. එතකොට මුළු ආරම්භක ශේෂය 78500යි. සමුච්චිත ශේය අපිට දීලා තියෙනවා 2018 331 දිනට ගොඩනැගිලි වලට රුපියල් 8000ක් කියලා. සමුච්චය අපිට දීලා තියෙනවා 2018 331 දිනට ගොඩනැගිලි වලට රුපියල් 8000යි. මෝටර් රථ 4500යි. කාර්යාල උපකරණ 2000යි. මෝටර් රථ විකිණීමක් තිබුණා. අපි ඒකට අදාළ ෂෙයා කොටස රුපියල් 750ක ඉවත් කරන්න ඕනේ. ඊට අමතරව කාලච්ඡේදයේ ෂෙයා ගොඩනැගිලි 5%කින් ඒ කියන්නේ 24000 105න් වැඩි කරම 1300යි. මෝටර් රථ 120කින් 19000ක් තිබ්බ ආරම්භයේදී ඒක 120කින් වැඩි කරන් 3800යි. කාර්යාල උපකරණ 10%යි රුපියල් ඒ කියන්නේ 1000යි. ඒ කියන්නේ මුළු ෂෙයා සඳහා අපි වෙන් කරන්න ඕනේ රුපියල් 6000ක්. එතකොට අපිට ධාරණ වටිනාකම එනවා ඉඩම් වල රුපියල් 19500යි. ගොඩනැගිලි රුපියල් 20000යි. මෝටර් රථ රුපියල් 12000යි. කාර්යාල උපකරණ රුපියල් 8000යි. දේපල පිරිවෙත හා උපකරණ වල මුළු ධාරණ වටිනාකම රුපියල් 59500යි. අතිරේක තොරතුරු අංක 10. වසරක වගකීම් සහිත කාලයක් සහිතව සමාගම භාණ්ඩ විකුණනු ලබයි. පසුගිය වර්ෂය තුල කරන ද විකුණුම් සඳහා ප්‍රවර්තන වර්ෂය තුලදී සමාගම වගකීම් සහතික ලෙස රුපියල් 450ක් ගෙවා ඇත. මේ ප්‍රවර්තන වර්ෂයේ බෙදා හැරීමේ පිරිවැයට ඇතුළත් කර ඇත. 2018 331 දිනට වගකීම් සඳහා ප්‍රතිපාදන ලෙස රුපියල් 750ක් ඇස්තමීන්තු කර ඇත. එතකොට අපි වෙනත් ගෙවිය යුතු දෑ යටතේ වගකීම් සඳහා ප්‍රතිපාදන විදියට රුපියල් 750ක් ඇතුළත් කරන්න ඕනේ.
අපි දැන් බලමු වර්ෂයට අදාළ වාක්‍යීම් සඳහා ප්‍රතිපාදන කීයද කියලා. අපිට ශේෂ පිරික්සුනේ 2017 4 දිනට ශේෂ විදිහට 670ක් දීලා තිනවා. වර්ෂය තුලදී ඇත්තටම වාක්‍යීමක් රුපියල් 450ක්. ඒ කියන්නේ අපි වැඩි කරලා වෙන් කරලා තිනවා 220ක්. මෙම වර්ෂයේදී ප්‍රතිපාදනය 750. ඒ කියන්නේ අපි තවත් 530ක් මේ වර්ෂයට අදාළව වෙන් කරන්න ඕනේ. අපි ඒකට පරිපාලන විධියම යටතේ වගකීම් සඳහා ප්‍රතිපාදන විදියට රුපියල් 530ක් ඇතුළත් කරනවා. අතිරේක තොරතුරු අංක 11 බැංකු ණය 2018 3.31 දින ලබාගත් අතර එය 2019 3.31 දිනින් ආරම්භ වී රුපියල් මිලියන 3.5 බැගින් වූ වාර්ෂික වාරික 5කින් ගෙවනු ලැබේ. වාර්ෂික ණය පොලේ 15%කි. අපි මේක ශේෂ පත්‍රය පිළිවෙල කිරීමේදී බලමු. අතිරේක තොරතුරු අංක 12 අංක 12 කියන පෙර වර්ෂය සඳහා ගෙවූ රුපියල් 3,50,000ක් සහ ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු 3 සඳහා කළ ගෙවීම් ගෙවූ ආදායම් බදු තුළ අන්තර්ගත වේ. ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තු සඳහා ආදායම් බදු වාකීම රුපියල් 7,00,000ක් ලෙස සටහන් කර ඇස්තමේන්තු කර ඇති අතර එය මූල්‍ය ප්‍රකාශවල ගැළපිය යුතු වේ. හරි. අපි මේක ආදායම් බදු ගණනය කරන අවස්ථාවේදී බලමු. අපි දැන් අතිරේක තොරතුරු සියල්ලම පහේ සෑල කිල්ල අරගෙන ඉවරයි. අවසාන අතිරේක තොරතුරු දෙක හැරෙන්න. අපි දැන් ආදායම් ප්‍රකාශ පිළියෙල කරමු. විකුණුම් විකුණුම් වර්ෂයේදී විකුණුම් ප්‍රමාණය රුපියල් 83000යි. විකුණුම් පිරිවැය ආරම්භක තොගය තියෙනවා 9750ක්. අපි ශේෂ පත්‍රයේදී ශේෂ පරීක්ෂණයේ දීලා තියෙනවා අපිට මිලදී ගැනීම වර්ෂය තුලදී 41850 කියලා. අවසාන තොගය 10500යි. අපිට එතකොට විකුණුම් පිරිවැයක් එනවා 41101. ඒ කියන්නේ අපේ දල ලාභය එනවා රුපියල් 41900. අපි දැන් බලමු වෙනත් ආදායම් තියනවාද කියලා. විශේෂ පරීක්ෂණයේ දීලා තියෙනවා කොමිස් ආදායමක් 3250. අපිට ඒක වෙනත් ආදායමක් විදිහට ගන්න පුළුවන්. කොමිස් ආදායම් කියලා අපි සටහන් කරන 3250 වෙනත් ආදායම් යටතේ. පරිපාලන වියදම් ශේෂ පරීක්ෂණ අපිට තියෙනවා රුපියල් 7100ක්. පරිපාලන වියදම් 7100ක් දීලා තිනවා. අපි ගැළපිලි වලින් වැටුප් හා EPF පරිපාලන වියදම් යටතේ දැම්මා. එතකොට අපිට මුළු පරිපාලන වියදම් විදිහට 7800ක් එනවා. ඊළඟට බෙදා හැරීමේ පිරිවැය ශේෂ පරීක්ෂණයේ අපිට දීලා තියෙනවා බෙදා හැරීමේ පිරිවැය විදිහට 9850ක්. අපිට අතිරේක තොරතුරු වලින් අපි මෝටර රථ විකිණීමේ අලාභය බෙදා හැරීමේ පිරිවැයෙන් අයින් කරා. වෙනත් වියදම් යටතේ දැම්මා. වාක්‍යම් සඳහා වර්ෂයේ ප්‍රතිපාදන විදිහට 530ක් ඇතුළත් කරා. පසුගිය වර්ෂයේ ගෙවූ වාක්‍යම් සාතික වියදම 450ක් බෙදා හැරීමේ පිරිවැය තිබ්බා. ඒක අපි එතනින් ඉවත් කරා. එතකොට මුළු බෙදා හැරීම පිරිවැය විදිහට අපිට රුපියල් 9680ක් එනවා. වෙනත් වියදම් අපිට තියෙන තොගාගේ කබා හැරීමක්, ඉඩම් ප්‍රත්‍යාගන ආලාභයක් සහ මෝටර රථ විකිණීමේ ආලාභය. එතකොට මුළු වෙනත් වියදම් ප්‍රමාණය 1650. හරි. ආදායම් බදු වගකීම
බදුවට පෙරලාභය අපිට එනවා 25970ක්. ආදායම් බදු අපිට ශේෂ පරීක්ෂණයේ දීලා තියෙනවා ගෙවූ ආදායම් බදු 1100ක් කියලා. අපිට අතිරේක තොරතුරු අංක 12 කියනවා. පෙර වර්ෂය සඳහා ගෙවූ රුපියල් 3,50,000ක් සහ ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු 3 සඳහා කළ ගෙවීම් ගෙවූ ආදායම් බදු තුළ අන්තර්ගත වේ. ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුව සඳහා බදු වගකීම රුපියල් 4 ලක්ෂ ලෙස ඇත්තමේන්තු කර ඇති අතර එය මූල්‍ය ප්‍රකාශවල ගැලපිය යුතුය වේ. ඒ කියන්නේ අපි ගෙවපු රුපියල් 1100න් 350 ගෙවලා තියෙන්නේ පසුගිය වර්ෂ වෙනුවෙන්. ඒ කියන්නේ මෙම වර්ෂයේ ආදායම් බදු වගකීම තමයි 1100න් අපි 350 කඩු කරන්න ඕනේ. තවත් අපිට කියලා තියෙන අවසාන කාර්තු වගකීම 400ක් කියලා. එතකොට පසුගිය වර්ෂයේ සඳහා ප්‍රතිපාදන වලින් තිබ්බ 450 නමුත් ගෙව්වේ 350යි යන වර්ෂයට අදාළ ආදායම් බදු ප්‍රමාණය තමයි 1050ක්. ඒ කියන්නේ 1100ක් අපිට තිබ්බා. ඒකෙන් අපි අඩු කරන්න ඕන 350ක්. මොකද මේ 350 ගිය වර්ෂය වෙනුවෙන් ගෙවපු එකක් අපි එකතු කරනවා 400ක් මේ වර්ෂයේ බදු වගකීම. ඊට අමතරව අපි 100ක් අඩු කරනවා. මොකද අපි ප්‍රතිපාදනයක් වැඩියෙන් ප්‍රතිපාදනයක් වෙන් කරලා තිබ්බා. එතකොට අපිට එනවා උත්තරය 10,50ක්. අපිට එතකොට එනවා බදු වලට පෙර ලාභය 24,920ක්. වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ අපිට සටහන් කරන්න පුළුවන් ඊටම ප්‍රත්‍යාගන නාගයේ වෙනස් වීම 5000කින්. එතකොට මුළු විස්තීර්ණ ආදායම් විදියට රුපියල් 19,920ක් එනවා. හරි දැන් අපි ආදායම් ප්‍රකාශනය පිළියෙල කළා ඉවරයි. අපි දැන් බලමු හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. අංක 2 හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. ප්‍රාග්ධනය දීලා තියෙන ශේෂ පරීක්ෂණයේ 35000ක් කියලා. ප්‍රත්‍යාගන සංචිතය 5000යි. 2017 4 දිනට ශේෂය තමයි අපි මේ දාන්නේ. රඳවාගත් ඉපයුම් 6880යි. එතකොට මුළු එකතුව තියෙනවා 46800ක්. විස්තීර්ණ ආදායම ප්‍රත්‍යාගන සංචිතයක අපි අඩු කරා 5000ක්. රඳවාගත් ඉපයුම් 24920යි. එතකොට මුළු එකතුව 19920යි. ඔය දැන් වර්ෂය අවසාන ශේෂය ගන්න පුළුවන්. ප්‍රාග්ධන 35000යි. ප්‍රත්‍යාගන සංචිතයක් නැහැ. රඳවාගත් ඉපයුම් 31800යි. මුළු එකතුව 66800යි. හරි. දැන් අපි බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්නේ කොහොමද කියලා. ශේෂ පරීක්ෂණයට යනවා අපි. ශේෂ පරීක්ෂණයේ දීලා තියෙන පළවෙනි අයිතමේ තමයි දීපල පීරියත හා උපකරණ. දීපල පීරියත හා උපකරණ අපි හැදුවා. අපිට ආවා ධාරණ වටිනාකම රුපියල් 59,500ක් විදිහට දීපල පීරියත හා උපකරණ වල. එතකොට අපි සටහන් කරනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දීපල පීරියත හා උපකරණ වල අගය 59,500ක් කියලා. ගැනුම අපි ගත්තා වෙළඳ ලැබිය යුතු ද 22,600යි. අතිරේක තොරතුරු වල කිසිදු ගැලපීමක් කරන්න නැහැ. තොගය 10,100යි. තොග අගය කපා හැරීමක් තිබ්බා රුපියල් 400ක. එතකොට තොගය 10,100යි. මුදල් හා මුදල් වලට සමාන ද 1,250යි. පරිපාලන වියදම් බෙදා හැරීමේ පිරිවැය ගෙවූ ආදායම් බදු විකුණු ඔෆිසියල්ම ගත්තා. වෙළඳ ලැබිය යුතු ද වෙළඳ වගකීම් 12,500යි. සාමාන්‍ය කොටස් 35,000යි. වෙනත් ගෙවිය යුතු ද 1,750යි. හරි ඊට පස්සේ අපි යනවා බැංකු ණයට. බැංකු ණයේ තියෙනවා අපිට දීලා තියෙන අතිරේක තොරතුරු අංක 11. අතිරේක තොරතුරු අංක 11යි කියනවා බැංකු ණය 2018
3.31 දින ලබාගත් අතරේ 2019 3.31 දිනින් ආරම්භ වී මිලියන 3.5 යට බැගින් වූ වාර්ෂික වාරික 5කින් ගෙවනු ලැබේ. වාර්ෂික ණය පොලිය 15%යි. එතකොට අපිට දීලා තියෙනවා ශේෂ පිරික්සීමේ බැංකු ණය 12000ක් කියලා. වාර්ෂික පොලිය 5%යි. ඒ කියන්නේ 1800යි. ඒ කියන්නේ පළමු වර්ෂයේදී අපි ගෙවන්න ඕනේ 3580ක්. ඒ කියන්නේ ණය මුදල් රුපියල් 1780ක් ගෙවනවා. පොලිය විදිහට 1800ක් ගෙවනවා. එතකොට අපි ජංගම වගකීම් ලෙස ඉදිරි වර්ෂය තුලදී ගෙවිය යුතු මුදල ඒ කියන්නේ රුපියල් 1780ක් සටහන් කරන්න ඕනේ බැංකු ණය විදිහට. ඊට අමතරව ජංගම නොවන වගකීම් විදිහට ඉතුරු රුපියල් 10220 සටහන් කරන්න ඕනේ. ආදායම් බදු වගකීමක් තිබ්බා ගෙවිය යුතු ආදායම් බදු කියලා රුපියල් 400ක්. රඳවාගත් ඉපයුම් 31800යි. එතකොට මුළු ජංගම වත්කම් ප්‍රමාණය එනවා අපිට 33950ක් විදිහට. මුළු වත්කම් ප්‍රමාණය එනවා 93450. ජංගම වගකීම් 16430යි. මුළු හිමිකම් හා වගකීම් ප්‍රමාණය 93450යි. හරි අපි දැන් ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරලා ඉවරයි. ඒ කියන්නේ අපි ප්‍රශ්න 3ටම පිළිතුරු දීලා ඉවරයි. ඒ කියන්නේ අපි පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු දීලා ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන ප්‍රශ්න අංක 2ට පිළිතුරු සපයන්න. ඔබ උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව හදාරන ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යයෙක් නම් එහෙම නැත්නම් වෘත්ති අධ්‍යාපන සුදුසුකමක් වන AAT වලත් ගණක අධිකරණය හදාරන කෙනෙක් නම් මෙම YouTube channel එක ඔබට බෙහෙවින් උපකාරී වෙන්න පුළුවන්. අපි subscribe කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන ගොඩාක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. මෙවන් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.